දෙනාටම සුබ උදෑසනක් අපේ ආරාධනෙන් මෙහි පැමිණීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. අදත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොළඹ වරාය නගරය පාලනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන මේ කොමිෂන් එක හා ඒ වරාය නගරේ බලාපොරොත්තු ඒ වගේම වරාය නගරය ඉදිරි අනාගතයේ ශ්‍රී ලංකාවට මොන විදිහට බලපායිද කියන කාරණා පිළිබඳවයි. ඇත්තටම වරාය නගරය අපි නිවැරදිව ක්‍රියාත්මක කළොත් ඒක මේ රටේ ආර්ථිකයේ විශේෂයෙන්ම විදේශ මූල්‍ය විදේශ වෙළඳාම ඒ වගේම ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉතාමත්ම වැදගත් බලගතු මෙහෙවරක් කරන්න නියමිතයි. හැබැයි මම එකක් කියන්න ඕනේ මේක විදේශ වෙළඳාම පදනම් කරගෙන විදේශ මූල්‍ය නිර්මාණය කිරීම පදනම් කරගෙන ඒ වගේම විදේශ ආයෝජන නිර්මාණය කිරීම පදනම් කරගෙන එම අදහස එම දර්ශනය පදනම් කරගත්ත ව්‍යාපෘතියක්. ඒ නිසා මේක මේ කිසිසේත්ම දේශීය ස්වාධීන ආර්ථිකයක් සංවෘත ආර්ථිකයක් දේශීය නිෂ්පාදන මත පදනම් වෙච්ච ආර්ථිකයක් විශ්වාස කරන අයට එකඟ වෙන්න පුළුවන් කාරණයක් එහෙම නෙවෙයි. මේක කෙලින්ම විදේශීය මූල්‍ය විදේශීය වෙළඳාම විදේශීය ආයෝජන ඉලක්ක කරගත්ත ප්‍රධාන බල කේන්ද්‍රයක් හැටියට අපට මේ වරාය නගරය හඳුනා ගන්න පුළුවන්. මෙවැනි විදේශ මූල්‍ය ඒ වගේම විදේශ ආයෝජන විදේශ වෙළඳාම ඉලක්ක කරගත්ත යම්කිසි නාගරික කේන්ද්‍රයක් මහනගර කේන්ද්‍රයක් තියෙනවා නම් ඒ කේන්ද්‍රය සාර්ථක වීම සඳහා කරුණු කීපයක් බලපාන. ඒක තමයි මේ කේන්ද්‍රය පිහිටලා තියෙන රටේ දේශපාලන ස්ථාවරත්වය කවරක්ද කියන්නේ. කොච්චර දුරට දේශපාලන වශයෙන් ස්ථාවරද වසර 3න් 3ට 5න් 5ට 6න් 6ට ප්‍රතිපත්ති වෙනස් වෙන ආණ්ඩු වෙනස් වෙන තත්වයක්ද තියෙන. එහෙම නැත්නම් දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවද කියන එක. ඊළඟට ආර්ථික ස්ථාවරත්වය. ඊට අදාළ රටේ ආර්ථිකය බංකොලොත් වෙන්න යන එකක්ද? ආර්ථිකය කඩාකප්පල් වෙන්න යන එකක්ද? එහෙම නැත්නම් ආර්ථික ස්ථාවරත්වය ඒ රටේ තියෙනවද ඒ පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්ද කියන එක. මේ දෙකම ඉතාමත්ම වැදගත් මූලික කරුණු දෙකක් ආයෝජකයින්ට හෝ වේවා විදේශ වෙළඳාමට හෝ වේවා විදේශ මූල්‍ය ගැන කල්පනා කරනකොට ඒ පිළිබඳව වෙළඳපොළ ක්‍රමයේ තියෙන වැදගත්ම කාරණය තමයි විශ්වසනීයත්වයට මේ දේශපාලන ස්ථාවරත්වයත් ආර්ථික ස්ථාවරත්වයත් අතිශය වැදගත්. ඒ වගේම මෙහි තියෙන අධිකරණ ක්‍රියාවලිය මොකද්ද? බේරුම් කරන ව්‍යාපෘතිය මොකද්ද? දැන් අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ආයෝජකයෝ එන්නේ නැති බේරුම් කරන ව්‍යාපෘතිය. ඒ බේරුම් කරණය සඳහා ඒගොල්ලෝ එක්ක ලන්ඩනයට එහෙම නැත්නම් සිංගප්පූරුවට යනවා. ඔය හෙජින් ගිවිසුම් වගේ දේවල් වල සිද්ධ වුණේ ඒකයි. ඒ නිසා මේ අපේ රටේ ශක්තිමත් ස්වාධීන ඒ වගේම ක්‍රියාශීලී කාර්යක්ෂම අධිකරණ ක්‍රියාදාමයක් තියෙනවද? ඒ වගේම ඒක දූෂණයට වැට තිත තියෙන ක්‍රියාදාමයක් තියෙනවද? එවැනි දේවල් වළක්වන්නේ කොහොමද කියන කාරණා ඉතා වැදගත්. මේ නිසා තමයි හොංකොං වැනි රටවල් ආයෝජන ගෙනෙන්න කලින් තාම ශක්තිමත් නීති පද්ධති දූෂණයට ඒ වගේම බේරුම්කරණය සඳහා වෙච්ච අධිකරණ ක්‍රියාදාමයන් එහෙම ශක්තිමත් කරලා තියෙනවා. ඊළඟට බදු ප්‍රතිපත්තිය. මොකද අපි විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්නේ තවත් රටවල් ගණනාවක් තරඟ කරනවා. ඒ නිසා ආකර්ශනීය බදු ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ වගේම නිදහස් සංචරණය. ඒක අපිට පේනවා ඔය ඩුබායි රටේ එහෙම නැත්නම් සිංගප්පූරුවේ වගේ තැන්වල සාර්ථක වෙන්න වැදගත්ම කාරණයක් වෙලා තියෙන්නේ නිදහස් සංචරණය. ඊටාම කෙටි කලකින් වීසා ලබා ගන්න තියෙන හැකියාව, ඊටා කෙටි කලකින් තමන්ට ගුවන් තොටුපළෙන් වරායෙන් ආදීන් තමන්ගේ භාණ්ඩ නිදහස් කරගන්න තියෙන හැකියාව මේවත් අතිශයින් බලපානවා මෙවැනි ස්ථානයක් සාර්ථක වෙන්න. ඊළඟට වැදගත්ම කාරණයක් තමයි මේකට අවශ්‍යයි භූගෝලීය වශයෙන් ගොදුරු බිම්. මොකද මේ තැන සාර්ථක වෙන්න තවත් තැන්වලින් ආයෝජන විදේශ මූල්‍ය වෙළඳාම ආකර්ෂණය කරගන්න ඕනේ. ඒ සඳහා වෙච්ච ගොදුරු බිම් අවශ්‍යයි. වාණිජ ගොදුරු බිම්. ඒ වාණිජ ගොදුරු බිම් නිවැරදිව නොතිබ්බොත් මේවා සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මම මේ කියපු කරුණු එකක් හරි හරියට උනේ නැත්තම් මෙවැනි දෑ සාර්ථක වෙන්නේ නැහැ. මොකද ලෝකයේ මෙවැනි ස්ථාන 100කට වැඩිය දැන් ක්‍රියාත්මකයි. හැබැයි මේවෙන් සාර්ථක වෙලා තියෙන්නේ ඊටාම අතලොස්සක් තමයි මේවෙන් ඊටාම සාර්ථක වෙලා තියෙන්නේ. ඒ නිසා මේක මේ අපි පළවෙනි වතාවට කරන්න යන වැඩක් නෙවෙයි.
ලෝකයේ විශාල වශයෙන් කරලා තියෙන දෙයක්, බොහෝ රටවල් කරලා තියෙන දෙයක්. ඒ නිසා මේ ඉහත සඳහන් මම කලින් සඳහන් කරපු මේ දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය, විධිමත් අධිකරණ ක්‍රියාදාමය, විධිමත් බදු ප්‍රතිපත්තිය, විධිමත් පරිපාලනය, ඒ වගේම නිදහස් සංචාරණය, ඒ වගේම අර භූගෝලීය ගොදුරුබිම් කියන යනාදී මේ කාරණා හරියට සන්තුෂ්ත වෙන්නේ නැත්නම්, මේවා ඉටු වෙන්නේ නැත්නම් මෙවැනි දෙයක් ඇති කලයි කියලා ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම අපි එකක් අමතක කරන්න හොඳ නැහැ. අද ගෝලීය වශයෙන් ලෝකේ රටවල් අතර තරංගයක් තියෙනවා. එක රටක් තව රටක් ඉස්මතු වෙන්න. ඒ වගේම මේ වරාය නගරය මේ ආණ්ඩුවේ සංකල්පයක් නෙවෙයි. මේ වරාය නගරය පිළිබඳ මූලික අදහස 2002 වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරපු යලිපුබුදමු ලංකා වැඩපිළිවෙලේ කොටසක්. අද ඒ යලිපුබුදමු ලංකා වැඩපිළිවෙලට නිර්දය විදිහට පහර දීපු නව ලිබරල් වාදී වැඩපිළිවෙලක්, රට බිලිගන්නේ නැ වැඩපිළිවෙලක් කියලා නිර්දය විදිහට පහර දීපු අය මේ වරාය නගරය පිළිබඳ සංකල්පේ රටේ ඉදිරි ගමනට වැදගත් වෙන එකක් කියලා කරතපාගෙන යාම ඇත්තටම ඉතිහාසයේ දෛවයේ සරදම. එම වැඩපිළිවෙලේ යලිපුබුදමු ලංකා වැඩපිළිවෙලේ වැඩපිළිවෙළවල් දෙකක් තිබුණා. එකක් තමයි දකුණු වරාය පිළිබඳ සංකල්පය. ඒ කියන්නේ දැන් තියෙන වරායට පිටස්තරව දකුණු වරායක් ඉදි කරන්න දකුණු වරායේ දකුණු ජැටිය, නැගෙනහිර ජැටිය, බස්නාහිර ජැටිය කියලා. දැන් දකුණු ජැටිය ඉදි කරලා තියෙනවා. නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නය පසුගියදා සමතයකටපත් වුණා. බටහිර ජැටිය තියෙනවා. උතුරු වරාය නමින් නව වරායක් වත්තලින් එහා ඉදි කරන්නත් යෝජනාවක් තිබුණා. ඒ වගේම ඒ පවතින වරාය ගැඹුරු මුහුදේ වරායන් බවට පරිවර්තනය කළාට පස්සේ වරාය බිම්කඩ ඇතුලේ වරාය නගරයක් ඉදි කරන්න තමයි මුලින් අදහස තිබුණේ. පසුව තමයි ඒක මූද ගොඩ කළා ඉදි කරන්න පටන් ගත්තේ. 2014 දී ශ්‍රී ලංකාවට ෂී ජින්පින් චීන ජනාධිපතිතුමා පැමිණි අවස්ථාවේ කඩිමුඩියේම වරාය අධිකාරිය මැදිහත් වෙලා ගිවිසුමක් අත්සන් කළා. China Construction Communication Consortium කියන ආයතනයත් එක්ක China Harbour Czech Port City කියන ආයතනය තමයි ඉදිකිරීම් කටයුතු කළේ. මේ වරාය නගරය ඉදිකිරීම් කරන්න පටන් ගත්තා. මුලින් දිය කඩනය ඊළඟට පස් පුරවන්න පටන් ගත්තා. ඒක ඇත්තටම ඉලක්කය තිබුණේ ජනාධිපතිවරණය වෙනකොට මෙතන යම්කිසි මුහුද ගොඩ කරලා පේන්න තියෙන දෙයක් ඇති කරන්න තමයි එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අභිලාෂය වුණේ. විධිමත් පරිසර අධ්‍යයනයක් කළේ නැහැ. විධිමත් ආර්ථික හෝ මූල්‍ය අධ්‍යයනයක් කළේ නැහැ. මෙවැනි දෙයක් කළොත් මොන විදිහේ ආර්ථික මූල්‍ය තත්ත්වයන් ලංකාවට අත්පත් වෙයිද කියලා. විධිමත් සක්ෂතා අධ්‍යයනයක් කළේ නැහැ. දේශීය ආර්ථිකයට, සමාජයට මේකෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ අධ්‍යයනයක් කළේ නැහැ. විශේෂයෙන්ම විධිමත් නීතියකට අනුකූලව මේක ඉදිකිරීම කටයුතු කළේ නැහැ. කිසිසේත්ම වරාය අධිකාරියට එවැනි දෙයක් ඉදිකිරීමට නීති ප්‍රතිපාදනයක් තිබුණේ නැහැ. ඒ වගේම භූදේශපාලනික අධ්‍යයනයක් කළේ නැහැ. මේ ස්ථානයට සබ්මරීන පැමිණියාය චීන කියලා විශාල හාහුවක් පැතිරලා ගිහිල්ලා අපිව දවන්ත භූදේශපාලනික අර්බුදයකටත් ගොදුරු වුණා. ඇත්තටම විධිමත් පරිසර අධ්‍යයනයකින් තොරව ඒ දේ කළා නම් කොළඹ නගරය බරපතල ලෙස විනාශ වෙන්න ඉඩ තිබුණා. මොකද මේ කොළඹ නගරයේ තියෙන්නේ මුහුදු මට්ටමට මදක් පහළින්. ඒතර මේ මුහුදු මට්ටමේ තියෙන තැනකට පස් ගොඩ කරද්දී මහ පරිමාණයෙන් විධිමත් වැඩපිළිවෙලක් නැතුව ඒ ජලතලය නගරයේ දෙසට එනවා. ඇවිල්ලා නගරයේ පැහැදිලි පාදම, ඒ කියන්නේ ෆයිලින් කරලා කළු ගලට සම්බන්ධ කරලා නැති ගොඩනැගිලි අන්තරට ලක් වෙන්න ඉඩකඩ තිබුණා. ඇත්තටම ඒ ගැන කිසිම විධිමත් අධ්‍යයනයක් කරලා තිබුණේ නැහැ. ඒ නිසා මේවා අපි ආරම්භ කළේ කියලා කිව්වට ඒවා කරගෙන ගියා නම් ওই ගල්කිස්සේ වෙරළට වැලි දැම්මට වඩා ලොකු ව්‍යසනයක් වෙන්න ඉඩකඩ තිබුණා. ඒතකොට 2015 නව ආණ්ඩුව පැමිණියාට පස්සේ අජිතදි කොස්තා මහත්මයාගේ මූලිකත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එවකට හිටපු කොමිටියක් පත් කළා. මේ පිළිබඳ වාර්තාවක් ගත්තා. එම වාර්තාව 2015 සැප්තැම්බර් මාසෙ විතර නිකුත් වුණා. එම වාර්තාවෙන් යෝජනා කළා මේ වරාය නගර ව්‍යාපෘතිය නතර කළා විධිමත් සක්ෂතා අධ්‍යයනයක්, පරිසර අධ්‍යයනයක්, ඒ වගේම ආර්ථික සමාජ අධ්‍යයනයක් කරලා විධිමත් ආකාරයකට මේක යොමු කරන්න කියන එකත්, ඒ වගේම මේ මූල්‍යමය හා විදේශීය ප්‍රතිවිරෝධතා පිළිබඳවත් කරුණු දක්වීමක් කරලා තිබුණා. කෙසේ නමුත් 2016 දී විධිමත් නීතිමය පසුබිමක් යටතේ මේක ක්‍රියාත්මක කරන්න තීරණය කළා. එම සමාගම් එක්ක සාකච්ඡා කළා. එම වැඩපිළිවෙල දියත් කරන්න තීරණය කළා. එවකට අපේ අමාත්‍යාංශයේ වෙච්ච මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ. ඒ අනුව එහි පළවෙනි පියවර හැටියට 2016 මැයි අගෝස්තු කාලයේදී
ජනාධිපතිවරයා ඉඩම් ආඥා පනත යටතේ නියෝගයක් දුන්නා මුදවඩ කරන්න. එවැනි නියෝගයක් කලින් දීලා තිබුණේ නැහැ. යන නීත්‍යානුකූල අවසරය පළවෙනි වතාවට ලැබුණේ 2016 මැයි මාසේ. ඒ වගේම 2016 අගෝස්තු 12 වෙනිදා අපි ත්‍රිපාර්ශවීය ගිවිසුමක් අත්සන් කළා. අපගේ අමාත්‍යාංශයේ වෙච්ච බස්නාහිර මහනගර අමාත්‍යාංශයත් ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියත් ඒ වගේම මීට අදාළ සංවර්ධනය කිරීමට බාර අරගෙන තියෙන චෙක් පෝට් සිටි සමාගමත් අතර අපි ගිවිසුමක් අත්සන් කළා ත්‍රිපාර්ශවීය ගිවිසුම. ඒ ගිවිසුම මගින් එතෙක් තිබිච්ච අර සින්නක්කර අයිතිය පිළිබඳ කාරණා සහ තවත් අපේ රටේ ස්වෛරීත්වයට බලපාන හැටියට තිබිච්ච බොහෝ කරුණු අපි ඉවත් කළා. ඉවත් කළා 100% ශ්‍රී ලංකා රජයට අයිති බින්කඩක් බවට පෝට් සිටි බින්කඩ අනාගතයේ පත්වන එකක් බවට පත් කළා තමයි අපි මේ ත්‍රිපාර්ශවීය ගිවිසුමට එළඹුණේ. ඒ වගේම අපි පරිසර අධ්‍යයනයක් කළා. මහජන අදහස් ලබා ගත්තා. ඒ වගේම අපි 70කට අධික නියෝග අදාළ සමාගමට ලබා දුන්නා. විශේෂයෙන්ම නගරයේ ජලතලය, නගරයේ ගොඩනැගිලි හා අනිකුත් පාරිසරික වශයෙන් එන බලපෑම අවම කිරීම සඳහා. ඒ වගේම සමාජ අධ්‍යයනයක් කළා. විශේෂයෙන්ම දීවර ප්‍රජාව සම්බන්ධයෙන් විශාල උද්ඝෝෂණ ඇති වුණා. කතෝලික පල්ලියත් අපේ ස්වාමීන්ලාත් ඒකට සම්බන්ධ වෙලා තිබුණා. ඒ නිසා සමාජ අධ්‍යයනයක් කළා. ඒ සමාජ අධ්‍යයනයේ ප්‍රතිඵල හැටියට ඒ අදාළ දීවර වෘත්තීය නියැලෙන අයට වන්දි ගෙවීමේ ක්‍රියාවලියක් ආදියත් සටහන් කරලා තිබුණා. ඒ වගේම වැලි නොමිලේ ලබා දෙනවා වෙනුවට ඉඩම් සංවර්ධන සංස්ථාවට අයිති ප්‍රදේශවලින් වැලි අරගෙන ඒවට යම් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ ක්‍රියාවලියකුත් අපි ඇති කළා. ඒ වගේම ආර්ථික හා මූල්‍ය අධ්‍යයනයක් කළා. මෙවැනි නගර පිහිටවල තියෙන තැන් උදාහරණයකට ලන්ඩනයේ තියෙන කැනරි වෝෆ් කියන ලන්ඩනයේ මැද්දේ තියෙන නිදහස් මූල්‍ය නගරය. ඒ වගේම ඩුබායි එක්සත් අරාබි එමිරාජ්‍යයේ මැද්දේ තියෙන ඩුබායි රට ඇතුලේ තියෙන ඩුබායි නිදහස් මූල්‍ය නගරය, හොංකොං නිදහස් මූල්‍ය නගරය, ඒ වගේම ලෝකයේ පුරා තියෙන මෙවැනි ස්ථාන ගණනාවක් හැදෑරීමකට ලක් කළා තමයි මේකට අලුත් අදහසක් දුන්නේ මෙය මූල්‍ය නගරයක් කියන එක ගැන. ඇත්තට මේක ගෞරවය රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාට යන්න ඕනේ මේකට අලුත් අදහසක් ලබා දීම ගැන. නැත්තම් මේක මේ කාර් රේස් යන ගණික මඩම් අන්තර්ජාතිකව පවත්වාගෙන යන කැසිනෝ ගහන මුලල් විශුද්ධීකරණය කරන තැනක් හැටි තිබිච්ච දෙයට අලුත් අදහසක් ලබා දුන්නා ඒකත් එක්ක. ඒ වගේම අපේ අමාත්‍යාංශයේ වගකීම අපි ඉටු කළා. අපි 2019 ජනවාරි මාසෙ වෙනකොට මාස 29ක් ඇතුළත මේක මාස 36කින් කරන්න හිටියේ. මාස 29ක් ඇතුළත අපි මේ වරාය නගරය සම්පූර්ණයෙන්ම ගොඩ කරලා විධිමත්ව ඒ නගරය ඉදිකිරීම කටයුතු කළා. ඒ වගේම එහි පොදු උද්‍යානයක් ඉදිකිරීමේ කටයුතුත් ඒ සමගම අපි ආරම්භ කළා. ඒ වගේම අපි ඉදිරි නීති කටයුතු ටිකත් ඉතා වේගයෙන් කළා. කොළඹ නගරයේ කිසිම ගොඩනැගිල්ලකට මොනම හානියක්වත් සිදු වුණේ නැහැ. අපි විධිමත් පරිසර අධ්‍යයනයක් කළා කරපු නිසා. ඒ වගේම දීවර ප්‍රජාවට හෝ සාගර සම්පත් වලට කිසිම බරපතල හානියක් සිද්ධ වුණේ නැහැ. ඇත්තරම දීවර ප්‍රජාවට කලින් රාජපක්ෂ රජයේ තිබුණේ කිලෝමීටර් 5කින් වැලි ගන්න අපි කිලෝමීටර් 10 දක්වා ඈත මුහුදට අරන් ගිහිල්ලා දීවර ප්‍රජාවගේ දීවර අයිතිය ආරක්ෂා කරලා දුන්නා. ඒ වගේම රුපියල් මිලියන 500ක මුදල් දීවර ප්‍රජාවගේ දීවර ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා ලබා දුන්නා. ඒ අවස්ථාවේදී ඒ සියලුම දීවර සමිතිවල නොයෙක් උද්ඝෝෂණ තිබුණා. ඒවා බොහොම සාමකාමීව අපි විසඳගත්තා. ඒ වගේම 2019 අප්‍රේල් මාසේ මේ මුළු භූමියම ඒ කියන්නේ මුහුදු කොටසත් එක්කම මේ මුළු භූමියම නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගන්න කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ වගේම 2019 ජූලි මාසේ මේක කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් බවට පත් කරන්නත් ඒ වගේම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජාතික සිතියම් පොතට මේක ඇතුල් කරන්නත් අපේ සිතියම වෙනස් වුණා මේකෙන්. ඒ සිතියම් පොතට ඇතුල් කරන්නත් අපි අවශ්‍ය කරන කැබිනට් අනුමැතිය අරගෙන 2019 අගෝස්තු මාසේ වරාය නගරය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් හැටියට ලංකා සිතියමේ කොටසක් හැටියට අපි ගැසට් නිවේදනයක් කළා ඒ රජයේ යටතේ ඒ අමාත්‍යාංශය. එමගින් මේ වරාය නගරය
සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජයේ අයිතිය යටතට ශ්‍රී ලංකා රජයෙන් වෙන් කරන්න බැරි කොටසක් බවට අනුලංඝනීය භූමි ප්‍රදේශයක් බවට නිත්‍යානුකූලව පත් කළා. ඒ වගේම 2019 අගෝස්තු මාසයේ මෙය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ විශේෂ නාගරික ප්‍රදේශයක් බවට අපි ප්‍රකාශයට පත් කළා. ඒ වගේම 2019 ඔක්තෝබර් මාසයේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිදහස් ප්‍රධානයක් ලෙස මේ මුළු බින්කඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දුන්නා. ඒ වගේම අපි 2019 නොවැම්බර් මාසයේ එහි නාගරික සැලසුම ඒක තමයි ඊටාම වැදගත් දේ. එහි කලාපකරණයක් තියෙනවා. කොයි කලාපවලද මහජනයා පදිංචි වෙන්නේ, මොනවද පොදු ස්ථාන, මොන තැන්වලද ගොඩනැගිලි තියෙන්නේ කියන පිළිබඳ ඊටාම විධිමත් නාගරික සැලසුම් කරණයක් තියෙනවා. ඒ සැලසුම අනුමත කළා. හැබැයි මේ රජය නොවැම්බර් 19 වෙනිදා පත්වෙච්ච මේ රජය ඒ සැලසුම ගැසට් කළේ නැහැ. ඒක නීත්‍යානුකූල කළේ නැහැ. ඒක හිතාමතාම කරපු දෙයක්. ඊළඟට නිර්මිත පරිසරය පිළිබඳව ස්වෙකෝ කියලා ආයතනයක් සහ සුබාන ජුරෝන් කියලා අපේ මහනගර සැලසුම හදපු ආයතනයේ සිංගප්පූරු ආයතනය අරක ස්වීඩන් ආයතනයක් මේ ගොඩනැගිලි පිළිබඳව පරිපූර්ණ නිර්මිත සැලැස්මක් ඉදිරිපත් කළා. ඒ නිර්මිත සැලැස්මට අනුමැතියත් නාගරික සංවර්ධන අධිකාරිය ලබා දුන්නා. මොකද දැන් අද අපිට පේනවා සම්පූර්ණයෙන්ම මේකේ ගොඩනැගිලි ඉදිකිරීමේ හා ගොඩනැගිලි අනුමත කිරීමේ බලය නාගරික සංවර්ධන අධිකාරියෙන් උදුරාගෙන තියෙනවා. ඒ නිසා අපි මේක සඳහන් කරන්න ඕනේ. මේ සඳහා අනුමැතියකුත් අපි ලබා ගත්තා. ඊළඟට මේකට විදුලිය ගේන්න විදුලි බල මණ්ඩලයේ විශාල වියදමක් දැරුවා. ජලය ගේන්න, අපජලය, මලාපවහන පද්ධතිය, ඒ වගේම විදුලි සංදේශ පද්ධතිය, ඒ වගේම අපි මේකට අධිවේගී මාර්ග පද්ධතිය සම්බන්ධ කරන මේ මාර්ග සංවර්ධන අධිකාරිය ඉඟුරු කඩේ සිට චෛත්‍ය පාර දක්වා ඉහළින් එන මාර්ගයක් ඉදි කරන්න කටයුතු කළා. ඒ වගේම මේක කොල්ලුපිටිය මන්සන්දියට සම්බන්ධ වෙන ගෝල්පේස් පිටියට යටින් යන මාර්ගයක් ගැන වැඩපිළිවෙලක් තිබුණා. මේවා බැලුවහම ලංකා රජයත් සෑහෙන ආයෝජනය කළා තියෙනවා. ලංකා රජයත් ඩොලර් බිලියනයකට වැඩි ප්‍රමාණයක් ආයෝජනය කළා තියෙනවා. ඒ නිසා මේක මේ හුදු චීනා ආයෝජනයක් නෙවෙයි. චීනා ආයෝජනයේ ඩොලර් බිලියන 1.4යි. ලංකා රජයත් ආයෝජනය කළා තියෙනවා ඊට සමාන ප්‍රමාණයක් විදුලිය, ජලය, මලාපවහන, මාර්ග, සැහැල්ලු දුම්රිය ගෙනීම ආදී කාරණා සම්බන්ධයෙන්. පොදු පහසුකම් යටතේ. ඒ නිසා අපි යෝජනා කළා සමාගමක් පිහිටවන්න. ඒකට චීන සමාගමේ අනුමැතියත් ලැබුණා. ඒ චීන සමාගමෙත් ලංකා රජයේත් අයිතිය තියෙන සමාගමකින් මෙහි යටිතල පහසුකම් පරිවර්තනය කරන්න. දැන් මේ සමාගමක් පිහිටවීමත් සම්පූර්ණයෙන්ම අහෝසි කරලා තියෙනවා මේ කොමිෂන් සභා පනත විසින්. ඒ වගේම 2025 දක්වා මෙහි ඉඩම් කට්ටි 4යි සංවර්ධනය කරන්න නියමිතව තිබුණේ. එක ඉඩම් කට්ටියක් ජාත්‍යන්තර රෝහලක්, අනික ජාත්‍යන්තර පාසලක්, අනික ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්. ඒ තුනම ලංකා රජයටයි අයිති. ඊළඟට මූල්‍ය නගරය සඳහා අවශ්‍ය කරන මූල්‍ය ගොඩනැගිලි ඉදිකිරීම ඒක චීන සමාගමට අයිති. මේ හතර විතරයි 2025 වෙනකන් තියෙන්නේ සංවර්ධනය කරන්න. ඒ සඳහා වෙන ආයෝජකයෝ හොයා ගැනීමට අපේ පැත්තේ නාගරික සංවර්ධන අධිකාරිය පැත්තෙන් ශ්‍රී ලංකා රජයේ පැත්තෙන් තිබිච්ච ජාත්‍යන්තර පාසල, ජාත්‍යන්තර රෝහල, ඒ වගේම මේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව මේ සඳහා වෙච්ච ආයෝජන සොයා ගැනීමටත් අපි ඒ කාලේ ක්‍රියා කළා. විශේෂයෙන්ම අපි ඇත්තටම එංගලන්තයේ ක්‍රේම්බ්‍රිජ් සරසවිය එක්කත් සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ වගේම අන්තර්ජාතික මට්ටමේ රෝහල් පරිපාලනය කරන ආයතන ගණනාවක් එක්ක සාකච්ඡා පැවැත්තුවා. ප්‍රංශයේ හා ඩුබායි රටේ මෙවැනි සම්මන්ත්‍රණ ශාලා හා ප්‍රදර්ශන ශාලා පවත්වාගෙන යන ආයෝජන ක්‍රියාවලින් එක්ක අපි සාකච්ඡා කළා. මේ රට ඇතුලේ මෙවැනි දෙයක් ඉටු කරන්න. ඒ වගේම පරිපාලනය පිළිබඳව අපි වැඩපිළිවෙලක් හැදුවා. මොකද කොළඹ නගර සභාවට මේක පාලනය කරන්න දීම වෙනුවට මේ සඳහා වෙනම නිලවරණ පවත්වලා පුජ්‍යලයෝ පත් කරන්න. විශේෂයෙන්ම කොට්ටාස මට්ටමින්, භූගෝලීය මට්ටමින් පත් කරන්නත්, වෘත්තීය මට්ටමින් පත් කරන්නත්. ඒ කියන්නේ වෛද්‍ය, ඉංජිනේරු හෝ වෙනත් මෙතන පදිංචි වෙලා ඉන්න වෘත්තීයන්ට පුළුවන් වෘත්තීය මට්ටමින් ඡන්දේ පාවිච්චි කරලා Tamanට අවශ්‍ය පුජ්‍යලයෝ මේ පරිපාලන කවුන්සිලයට ඇතුල් කරන්න. දැන් මේකේ පරිපාලන කවුන්සිලයක් නැහැ. මෙහි ඡන්ද අයිතියක් කිසිම කෙනෙකුට මෙහි පදිංචි වෙන අයට නැහැ. ඒක බරපතල ප්‍රශ්නයක්. නමුත් අපේ ක්‍රියාදාමය තුළ මෙහි පරිපාලනමය ක්‍රියාවලිය ගෙන යන්න පක්ෂ දේශපාලනයෙන් තොර ඡන්ද ක්‍රමයක් ඇති කරන්න අපි යෝජනාවක් සකස් කරලා තිබ්බා. ඊළඟට අපි මේ හදපු උද්‍යානය මේ වසරේ ජනසතු කරන්න හිටියේ. නමුත් ඒකේ වැඩ කටයුතු වලින් භාගයක්වත් අද වෙනකන්වත් ඉෂ්ට කළා නැහැ.
මේ පසුගිය අවුරුදු එකහමාර ඇතුළත කිසිම සංවර්ධනයක් ඒ කලාපේ සිද්ධ වෙලා නැහැ. ගෝල් පේස් පිටියට අමතරව මෙහි ජනතාවට ඇතුල් වෙන්න පුළුවන් ජනසතුකරණයක් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි මෙහි තියෙන ආයෝජන මධ්‍යස්ථානයේ විවෘත කළා. ලෝපුරා ආයෝජන දැනුවත් කිරීම කළා. ඒ වගේම මෙයට බදු සහන ලබා දීම පිළිබඳව විශේෂ ආයතනයක් පිහිටවලා තිබුණා. නමුත් මම කියන්න ඕනි අපේ මුදල් අමාත්‍යවරයා හෝ මුදල් ලේකම්වරයා කැමති වුණේ නැහැ සුවිශේෂී බදු සහන මේකට ලබා දෙන්න. දැන් සාමාන්‍යයෙන් අපේ මංගල සමරවීර ඇමතුමා ප්‍රසිද්ධ වෙලා ඉන්නේ මහා ලිබරල්වාදියෙක් හැටියට. නමුත් එතුමා එකඟතාවයක් පළ කළේ නැහැ සුවිශේෂී බදු සහන මේකට ලබා දෙන්න. නමුත් අද මේ ලිබරල්වාදීන් ඇයි නොවන පිරිස් මේ ආණ්ඩුව ආවට පස්සෙත් උපාය මාර්ගික පනත යටතේ මේ වරාය නගරයට හා හම්බන්තොට වරාය පාලනය කරන චයිනා මර්චන්ට් එකට බදු සහන ලබා දුන්නා. දැන් ඊටත් අමතර බදු සහන ලබා දෙන්න කටයුතු කරනවා. දැන් බලන්න බදු සහන ලබා දීම සඳහා පනත් 14ක් යොදා ගන්න යනවා. පළවෙනි එක ඉන්ලන්ඩ් රෙවෙනියු ඇක්ට් එක. එහෙම නැත්නම් දේශීය ආදායම් පනත. ඊළඟට වැලියු ඇඩඩ් ටැක්ස් එක. ඒ පනත. ඒ කියන්නේ එකතු කිරීමේ අගය එකතු කිරීමේ පනත. ඊළඟට මූල්‍ය පනත ෆිනෑන්ස් ඇක්ට් 2002. ෆිනෑන්ස් ඇක්ට් එක 2005. එක්සයිස් ඇක්ට් එක. ඩෙබිට් ටැක්ස් ඇක්ට් එක. කස්ටම්ස් ඕඩිනන්ස් රේගුව. ඊළඟට පෝර්ට්ස් ඇන්ඩ් එයාපෝට් ඩෙවලොප්මන්ට් ලොවි පැල් එක. ද ශ්‍රී ලංකා එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් ඇක්ට්. බෙටිං ඇන්ඩ් ගේමින් ලෙවි. ඒ කියන්නේ මෙහි කැසිනෝ සහ අනිකුත් ආයතන ඇති කරන්න යන බව තමයි පේන්නේ. ටර්මිනේෂන් ඔෆ් එම්ප්ලොයිමන්ට් ඔෆ් වර්ක්මන්. ඒ කියන්නේ කම්කරු අයිතිය පිළිබඳව තියෙන මේ නීති. එන්ටර්ටේන්මන්ට් ටැක්ස් ඕඩිනන්ස්. ඒ කියන්නේ මේ සංගීත සංදර්ශන වෙනත් දේවල් පවත්වන්න තියෙන උත්සව පවත්වන්න තියෙන ඒවා. ෆොරින් එක්ස්චේන්ජ් ඇක්ට්. ඒ කියන්නේ අපේ රටේ විදේශ මූල්‍ය පාලනය කරන්න තියෙන ඒ පනත. කැසිනෝ බිස්නස් රෙගියුලේෂන් ඇක්ට්. මෙන්න මේ වගේ අනපනත් 14ක් යටපත් කරලා තියෙනවා. ඒවා සම්බන්ධයෙන් සහන බරපතල සහන ලබා දීලා තියෙනවා මේ කොමිෂන් එක විසින්. ඊළඟට පළමුවෙන්ම පනත් ගණනාවක් යට කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම අත්හිටවලා තියෙනවා urban development authority. ඒ අනුව මින් ඉදිරියට නාගරික සංවර්ධන අධිකාරියට මෙහි ඉදිවෙන ගොඩනැගිලි ගැන හෝ මෙහි නිර්මිත පරිසරය පිළිබඳ කිසිම අයිතියක් නැහැ. municipal council ordinance මේකේ ග්‍රාම සේවක කෙනෙක් නැහැ. ඒ වගේම මේකේ පරිපාලනය සඳහා ඒ දැනට අපේ රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රයේ කරන ඒ වැඩ කටයුතු කෙරෙන්නේ නැහැ. ඒ වගේම පළාත් සභාවට මේක අයිති වෙන්නෙත් නැහැ බස්නාහිර පළාත් සභාවට. අපේ කාලේ අපේ යෝජනාව අනුව ඒ දෙකම සිද්ධ වෙන නියමිතව තිබුණා. ඊළඟට කොමර්ෂියල් මීඩියේෂන් සෙන්ටර් ඇක්ට් එක. ඒ කියන්නේ වාණිජ බේරුම්කරණය සම්බන්ධයෙන්. the town and country planning ordinance. අර රටේ ජාතික භෞතික සැලැස්මනුත් මේක ගලවලා තියෙනවා. රටක ජාතික භෞතික සැලැස්මන මේක ඇතුල් කරලා තියෙනවා. ඒකනුත් අයින් කරලා තියෙනවා. the strategic development project විශේෂයෙන්ම මෙන්න මේ පනත යටතේ තමයි සහන ලබා දී යුතුව තිබුණේ. ඒකනුත් අයින් කරලා තියෙනවා. public contract act. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන ඒ පැත්තෙනුත් අයින් කරලා තියෙනවා. the board of investment. ඇත්තටම මේක ඊළඟට කරන්න තිබිච්ච දේ තමයි ආයෝජන මණ්ඩලයේ යටතේ මේ ක්‍රියාවලිය කරන එක ඒකත් අයින් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තාම මේ නව කොමිසම ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි වගන්තිය ස්වෛරී රටක් කියන එක සම්පූර්ණයෙන්ම පළමුවෙන්ම උල්ලංඝනය කරලා තියෙනවා. වෙනම ස්වෛරීත්වයක් මේ වලාය කොමිසමට ලබා දීලා තියෙනවා. ඒ වගේම රටේ නීති තනන්න රටේ ඒකීය භාවය පිළිබඳ තියෙන ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තිය. ඒ වගේම වෙනත් තැන්වල නීති හදන්න බෑ පාර්ලිමේන්තුවට විතරයි ඒ අයිතියක් තියෙන්නේ කියලා කියන 76 වෙනි වගන්තිය. මේ මගින් උල්ලංඝනය කරලා තියෙනවා. ඒ වගේම මූල්‍ය පාලනයට පාර්ලිමේන්තුව සතුව තියෙන බලය. ඒ කියන්නේ මේකේ යම් යම් කාරණා පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා විතරයි. පාර්ලිමේන්තුව අනුමත කරන්න අවශ්‍ය නැහැ. දැනුම් දෙනවා විතරයි. ඊළඟට මේකෙන් අත්වෙන ඒවායින් ඉඩම් දේවල් වලින් 101යි ඒකාබද්ධ අරමුදලට යන්නේ. ඉස්සර අපේ ක්‍රමය යටතේ 100%ම මේ ඉඩම් විකුණුවොත් නාගරික සංවර්ධන බල ප්‍රදේශවල ඒක ඒකාබද්ධ අරමුදලට යනවා. ඒ ඒකාබද්ධ අරමුදල පිළිබඳ ඒක උල්ලංඝනය කරලා තියෙනවා. ඊළඟට මූල්‍ය නියාමනයේට රටේ තියෙන ප්‍රධාන ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව. ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය අත්හිටවලා තියෙනවා. මූල්‍ය විගණනය සඳහා තියෙන එකම තැන විගණනකාධිපති දෙපාර්තමේන්තුව. විගණනකාධිපති දෙපාර්තමේන්තුවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියත් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවෙන්, භාණ්ඩාගාරයෙන්, මහ බැංකුවෙන්, විගණනකාධිපතිගෙන් ස්වාධීන මූල්‍ය ඒකකයක් මෙතන ගොඩනගලා තියෙනවා. මේක තමයි රටේ ආර්ථික ස්වෛරීත්වය බිඳ දැමීමේ
පළවෙනිම භයානකම පියවර ඇති වෙලා තියෙනවා. ඊළඟට ජනතාවගේ ඡන්දායිතිය. ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තියෙන් කියලා තියෙන ජනතාවගේ ඡන්දායිතිය මෙහි පදිංචි වෙන අය ශ්‍රී ලංකා පුරවැසියෝ මේ පුරවැසියන්ගේ ඡන්දායිතිය උල්ලංඝනය කරලා තියෙනවා. මේ ඡායට ඡන්දායිතියක් නැහැ. ඊළඟට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සතු තියෙන මේ ග්‍රාම සේවක ඒ වගේම ප්‍රාදේශීය ලේකම් දිසාපති පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය පළාත් ඒ කියන්නේ නගර සභා මේ මොන්නම පනතකටවත් මේක අයිති නැහැ. මේ කිසිම ග්‍රාම සේවක කෙනෙක් නැහැ. මේ කිසිම කෙනෙක් මෙතන මේ රාජ්‍ය පරිපාලන සේවයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කෙනෙක් යටතට හෝ ඒ කියන්නේ දිසාපති කෙනෙක් යටතට මේක වැටෙන්නේ නැහැ. ඉතින් මේක කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් කරලා ඒ බලාපොරොත්තු වෙන්නේ කොළඹ දිසාපතිවරයාගේ යම් නියෝජනයක් මේ පාලනයට ලබා ගන්න. ඒ ඔක්කොම අයින් කරලා තියෙනවා. ඊළඟට නාගරික සැලසුම් ඒ වගේම පරිසර අධ්‍යයනය මේ හැම දෙයක්ම කියලා. ඒ වගේම මේකේ පැහැදිලි නැහැ මෙතන කවුද පොලිසිය කියලා. කවුද මෙතන අධිකරණ කටයුතු කරන්නේ කියලා. මේක පැහැදිලි නැහැ. ඒක ඇත්තටම දැන් මේ උසාවියේ ඇති වෙන නඩු විභාගයේ ප්‍රතිඵලයක් හැටියට ලැබෙන්න ඕන දෙයක්. ශ්‍රී ලංකා පොලිසියද මෙතන නීතිය හා සාමය රකින්නේ. ශ්‍රී ලංකා අධිකරණවල පුළුවන් ද මෙතන යම් දණ්ඩ නීති සංග්‍රහයෝ වෙනත් තැනක වරදක් කළොත් ශ්‍රී ලංකා අධිකරණවල නඩු පවරන්න පුළුවන්ද? ඒව ගැන කිසිම පැහැදිලි කිරීමක් මේකේ නැහැ. ඒ වගේම රටේ බැංකු පද්ධතිය මූල්‍ය ක්‍රියාදාමයට මේක නරක ප්‍රතිඵල ඇති වෙනවා. දැන් ඔය සමහර ව්‍යාපාරිකයෝ මේකට පක්ෂව කතා කරනවා වෙන මොකක්වත් නෙමෙයි. මේකට ලැබෙන සුවිශේෂී සහන ලැබෙන්න ගත්තොත් රටේ මොකද වෙන්නේ? මේ අනිකුත් ව්‍යාපාරිකයොත් මෙතන අපේ ආයතන තියෙනවා කියලා තමන්ගේ ලාභ, තමන්ගේ ආදායම් මෙතනින් පිට කරගන්න පුළුවන්. එතකොට මේ රටේ අනික් ස්ථානවලට අපේ රජයට යම් ආදායමක් ලැබෙනවා නම් දැන්ටමත් අපි ඉතාමත්ම අඩු බදු ආදායමක් ලැබෙන රටක් ඒ සල්ලි ටිකත් අපට නැති වෙන්න ඉඩ තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ලෝක ප්‍රසිද්ධ Google සමාගමට චෝදනාවක් එල්ල වුණා. ඒ අයගේ ලාභ අයර්ලන්තයේ සමාගමක් කරහා ගෙනහිල්ලා විශාල පාඩුවක් ඇමරිකා එක්සත් ජනපදයට කළා කියලා. දැන් ඒ වගේ අපේ රටේ සමාගම් වලට ආයි අයර්ලන්තයටවත් හොංකොං වලටවත් කොහෙවත් යන්න ඕනේ මේ පොඩි එහා පැත්තේ තැනක් තියෙනවා තමන්ගේ ලාභාංශ ටික පිට කරගන්න. ආදායම් බදු වලින් පැන යන්න. වැට් බදු වලින් පැන යන්න. මේ හැම එකකටම රේගු බදු වලින් පැන යන්න. තැනක් තියෙනවා. ඉඩකඩක් හදලා තියෙනවා. ඉතින් මේවා ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ කියන්න බෑ. ඇයි? සීනි වලින්ට ජනතාවට සහනය දෙන්න දීපු බද්ධ හොරකම් කරපු රටක ඒ ව්‍යාපාරිකයන්ට කිසිම නීතියක් ක්‍රියාත්මක වෙච්ච නැති රටක අපිට මේවා විශ්වාස කරන්න බෑ. මේ දේ තමයි වෙන්නේ. අනුව දැනටමත් මේ රටේ ආර්ථිකයේ ඇතුලේ ක්‍රියාත්මක වෙන වංචනික පිරිස් වලට කළු ආර්ථිකයේ ගෙන යන අයට තමන්ගේ ජාවාරම ඊටාම හොඳින් කරන්න පුළුවන් හොඳ පොලක්, නවාතැන් පොලක්, හොඳ පාරාදීසයක්, මංකොල්ලකාරින්ගේ පාරාදීසයක් මෙතන ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට මේ කොමිසම නඩත්තු කරන්නේ අදාළ සමාගම විසින්. එතකොට කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නකුත් පැන නගිනවා. අනිත් එක ජනාධිපතිවරයාට පුළුවන් ද හදිසි නීතිය ඇරෙන්න වෙනත් නීති පනවන්න කියන ගැටලුවත් මේ මගින් පැන නගිනවා. ඒ වගේම අද මේ තැන් තැන්වල මම දැක්ක චෝදනා දාලා තියෙනවා. අපේ අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමාට අනික් අයට මේ සමාගමෙන් වාහන ගත්ත අය කියලා එහෙම. හැබැයි මේ රජේ ප්‍රධාන නිලධාරී ගේ ඥාතීන් හිතවතියන් අද මේ සමාගමේ ප්‍රධාන විධායකයින් හැටියට කටයුතු කරනවා. ඒකට අපිට පේනවා මේ අය තමයි මේ ඉදිරිපත් වෙලා මේක ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ප්‍රබල ලැබියාවන් පිළිබඳ ගැටුම මේ හරහා ක්‍රියාත්මක වෙනවා. ඒකත් අපි අවධාරණය කරන්න ඕනේ. මේ තත්ත්වයේ යටතේ ඇත්තටම මේකෙන් අපේක්ෂිත බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ. මේක හොඳ ව්‍යාපෘතියක්. ඒක කියන්න ඕනේ. අපේක්ෂිත බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ. ඊට හාත්පසින්ම අර සීනි සහනය දුන්නේ ජනතාවට උනාට ජනතාවට ලැබෙන්නේ නැතුව මංකොල්ලකාරෝ ටිකකට ඒ සහනය ගියා වගේ මේකට මේ ලැබෙන සහනයත් මේ රටෙත් විදේශ රටවලත් ජාතික ධනය මංකොල්ල කන පිරිසකට ලැබීම තමයි නියමිත වෙන්නේ. ඒ නිසා මෙය පරාජය කිරීමට කැප වෙන්න කියලා කියනවා. මොකද අපි මේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගෙන රටේ ඒකීය භාවය ආරක්ෂා කරගෙන රටේ පරිසරය ආරක්ෂා කරගෙන ඊටාම අමාරුවෙන් මහත් කැපවීම් කළ අපේ නිලධාරී මණ්ඩලය සහ ඒ සමාගම් එක්ක එකතු වෙලා අපි ඊටාම පිරිසුදු ආකාරයට මේක ක්‍රියාත්මක කළේ. ඒ නිසා ඒක වෙනසීමට ඉඩ නොදෙන්න අපිට ලොකු වගකීමක් තියෙනවා. මොකද හුඟක් දෙනෙක් එළියේ ඉඳන් කතා කරන්නේ අපි මේ ව්‍යාපෘතියේ හිටපු අය හැටියට, මේ ව්‍යාපෘතිය කරපු අය හැටියට, නිවැරදිව මේ ව්‍යාපෘතිය ගොඩනගපු අය හැටියට අපට වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි ඉදිරියේදී මේ රට වෙනුවෙන් ඉටු කරනවා කියන එක ප්‍රකාශ කරනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය